සදහවත් පින්වතුනි අද උතුම් දිනයක්. දෙදාස් 564 වැනි වෙසක් දිනය අද. ඉතින් අපේ ප්‍රබල දායකයෙක් වන අශෝක රණතුංග මහත්මයාගේ මෑණියන් අභාව ප්‍රාප්ත වෙලා වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වන මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්නට මම අදහස් කළා බෞද්ධ චින්තනය යනු කුමක්ද? එහෙම නැත්නම් බෞද්ධයෙක් වන්නේ කෙසේද කියන මාතෘකාව ඔස්සේ විස්තරයක් කරන්න. මම එහෙම මාතෘකාවක් සූදානම් කරගත්තේ අද වගේ දවසක. මොකද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මෙතන 10ක් 15ක් විතරක් හිටියට මේ ධර්ම දේශනාව අපි අන්තර්ජාලයේ ඔස්සේ ලෝකයාට බෙදා හරිනකොට දසදහස් ගණන් ශ්‍රාවකයෝ ශ්‍රවණය කරනවා. ඒ නිසා මේ ටිකක් ගැඹුරු මාතෘකාවක් යොදාගත්තේ අද දිනය ගැන වැඩි වශයෙන් කල්පනා කරලා. අපේ කේ.වී. දේවගී රණතුංග මැතිණිය ඒ වගේම අපේ අශෝක රණතුංග මහත්මයාගේ පියාණන් වන ආනන්ද රණතුංග මැතිතුමා අශෝක රණතුංග මහත්මයාගේ සහෝදරයාණන් වන වසන්ත රණතුංග සහෝදරයා සිහිපත් කරලා එදී දූ දරුවෝ එකතු වෙලා අද මේ මා හැඟි පින්කම් සිද්ධ කරනවා. අපි අවසානයේදී ඒ අයගේ නම් සඳහන් කරමු. දැන් මාතෘකාව මොකද්ද? මොකද්ද මාතෘකාව? බෞද්ධයෙක් වන්නේ කෙසේද? මොකද එහෙම මාතෘකාවක් යොදා ගන්න අදහස් කළේ අද බෞද්ධකම කියන එක බොහෝ දෙනා වැරදි විදිහට තේරුම් අරගෙන කටයුතු කරන බැවින් බෞද්ධකම කියන්නේ මොකක්ද? බෞද්ධයෙක් විසින් හිතන්න ඕන කොහොමද කියන කාරණාව පිළිබඳව වැටහීමක් ඇති කිරීමයි මං හිතන්නේ මේ උතුම් වෙසක් පොය දවසේ කරගන්න තියෙන ලොකුම පින්කම. මීට වසර 2564කට කලින් ලෝකයට බුදු කෙනෙක් පහළ වුණේ අපට සත්‍ය අවබෝධ කරවලා අවිද්‍යාව කෙරෙන් විද්‍යාව කරා අන්ධකාරය කෙරෙන් ආලෝකය කරා අගතිය කෙරෙන් ප්‍රගතිය කරා ජනතාව ගමන් කරවීමට. ඒ වගේම සත්‍ය අවබෝධ කරවලා ලෝවැසි දනන්හට සසර ගමනෙන් ඈතර කරවන්න, එහෙම නැත්නම් නිවන් අවබෝධය ලබා දෙන්න. බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඒකට. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉපදුනේ සත්‍ය අවබෝධ කරවන්න. තථාගත කියන්නේ සත්‍ය අවබෝධ කරගත් කියන වචනේ තේරුම. තථාගත
ඉතින් බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාටත් සත්‍ය අවබෝධ කරවන්න තමයි මෙවැනි උතුම් වෙසක් දිනයක කටයුතු ආරම්භ කළේ. බෞද්ධයන් හැටියට අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා අපිත් සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න. ඉතින් අපි කල්පනා කරුවාම බෞද්ධයෝ අද සත්‍ය අවබෝධ කරගන්න අදහසින් කටයුතු කරනවද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නොවදාළ දේවල් පසුපස යනවද කියන එකයි විශේෂයෙන්ම සිහි කටයුතු කරන්න ඕන. දැන් බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා පන්සල් ගිහිල්ලා බුද්ධ ප්‍රතිමාවට මල් පූජා කරලා බෝධියට පූජාව පවත්වලා චෛත්‍ය එහෙම නැත්නම් ස්තූපේ වන්දනා කරලා බුද්ධ පූජාව තියලා බෝධි පූජාව පවත්වලා ධාතු පූජා පැවැත්වුවාම ඒව තමයි බෞද්ධයෙකුගේ කටයුතු කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ ටික අද මම සිහිපත් කරලා දෙන්න ඕන. අද මේ වෙසක් පොහොය දවසේ පන්සල්වල සෙනග නැහැ. වෙන දවස්වලට පිරී ඉතිරි යනවා පන්සල්. යන්නෙම ආගමික කටයුතු කරන්න. පන්සලට යන්නේ මොනවකටද? ආගමික කටයුතු වල යෙදෙන්න. ඒ හින්දා මම ඉස්සෙල්ලා මේ අයට වටහලා දෙන්න ඕන ආගම කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ මොකද්ද කියලා. ওই දෙක පටලවගෙන තියෙන්නේ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාවේ ලංකාවට කුමක්ද? බුද්ධ ආගමද බුදුදහමද? මොකද්ද ගෙනාවේ? බුදුදහම. ලංකාවට ආගම ගෙනාවේ කවුද? කවුද? දැන් අවුරුදු 2400ක් විතර වුණා මං හිතන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනල්ලා. එතකොට ආගම ගෙනාවේ කවුද? කවුද? පෘතුගීසීන්, ලන්දේසීන්, බ්‍රිතාන්‍ය ජාතිකයෝ නේද? ඒගොල්ලෝ නේද ආගම ගෙනාවේ? කවුද ආගම ගෙනාවේ? ආගම කියන්නේ මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ නේද? ආගම කියන්නේ ඇදහිීම. වචනේ තේරුම ඇදහිීම. සර්ව බලධාරී දෙවියන් වහන්සේ මෙසේ කියලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරන්න ඕන. අපි සර්ව බලධාරී දෙවියන් වහන්සේව අදහනවා. මේ ලෝකේ මැව්වේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ ලෝකේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. හින්දුන් කියනවා මේ ලෝකේ මැව්වේ මහා බ්‍රහ්මයා. නැත්තම් ඊශ්වර දෙවියෝ. එතකොට දැන් ආගම කියන්නේ මැවුම් වාදය. ඒගොල්ලෝ සර්ව බලධාරී දෙවියන් වහන්සේෝ මහා බ්‍රහ්මයා හෝ ඊශ්වර දෙවියෝ හෝ මේ ලෝකේ මැව්වාය කියන එක පිළි අරන් තිනවා විශ්වාස කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන එකත් ඒගොල්ලෝ විශ්වාස කරනවා.
දෙවියන් වහන්සේ කියාපු ආකාරයට අපි කටයුතු කළ යුතුමයි කියන එකත් ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ අනුව ඒගොල්ලෝ ඒ ආගමික නායකයින් අදහනවා. ඒ ආගම අදහනවා. ආගම කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ ගෙනාවේ ආගමක් නෙමෙයි. දහම. බුදු දහම. බුද්ධ ධර්මය දහම. දහම කියන්නේ දැකීම. අහලා පිළිගන්න එක නෙමෙයි. දැන් අපට පුළුවන් සරු බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස කරන්න. මහා බ්‍රහ්මයා ගැන ඒ ආගම අදහන අයට විශ්වාස කරන්න පුළුවන්. ඊශ්වර ආගම අදහන අයට විශ්වාස කරන්න පුළුවන්. බෞද්ධයින්ට බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න පුළුවන්. නමුත් විශ්වාස කරපු පමණින් ඒ සියල්ල සත්‍ය වෙන්නේ නැහැ. විශ්වාසය කියන්නේ එකක්, සත්‍ය කියන්නේ තව එකක්. අනිත් සියලු ආගම් වලින් බුදුදහම වෙනස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ එව බලව ඒහි පස්සිකෝ. එතකොට අහලද පිළිගන්න කිව්වේ දැකලාද? දැකලා. සත්‍ය කියලා අපි පිළිගන්නේ දැක්කට පස්සේ. ඉතින් අද අපේ රටේ බොහෝ දෙනා පන්සල් යන්නේ දෙවනුවට. දැන් අවුරුද්දක් ලැබුවාම ඉස්සෙල්ලම යන්නේ කොහටද? කතරගම. උපන්දිනේට යන්නේ ආගමික දේවාල වලට. ඒවට යන්නේ. පන්සලට එන එක බොහොම අඩුයි. ඒකට හේතුව තමයි මේ දෙවියන් කෙරෙහි තියෙන දැඩි විශ්වාසය. දෙවියන් ඇදහුවම දෙවියන් වහන්සේ අපට මේ සියල්ල ඉටු කර දේවි කියන විශ්වාසය. මොකද දෙවියන් වහන්සේනේ ලෝකෙම ඇව්වේ. මහා බ්‍රහ්මයානේ ලෝකෙම ඇව්වේ. ඒ අයගේ කැමැත්තට මේ ලෝකෙ සියල්ල සිද්ධ වෙන්නේ. එහෙමනේ. ඔව්. එතකොට දෙවියන්ගේ කැමැත්තට නම් මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් ගං වතුර උවදුරු, සුලිකුණාටු, සුනාමි, භූමිකම්පා, වසංගත. එතකොට මේවා ඇති වෙලා තියෙන්නේ කාගේ කැමැත්තටද? කාගේ කැමැත්තටද? දෙවියන් වහන්සේ කැමැත්තට. එහෙම නෙමෙයිද? ඒ දෙවියන් වහන්සේ කැමැත්තටනේ ඔක්කොම වෙන්නේ. දැන් දෙවියන් වහන්සේගේ කැමැත්තට නම් ලෙඩ දුක් හැදෙන්නේ. මේ රෝගවලට ලෙඩවලට නම් තිබ්බේ දෙවියන් වහන්සේද? දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා 890ක් රෝග නම් කළා. ලෙඩ 98ක නම් බුදුහාමුදුරුවෝ ලෝකයට අනාවරණය කළා. එතකොට දෙවියන් වහන්සේ ලෙඩ හැදුවට එක රෝගයකටවත් නම් දෙවියන් වහන්සේ තියලා තියෙනවද? නැහැ. දැන් කොරෝනා තියෙනවා මේ මෑත ලෙඩේ. එතකොට මේ කොවිඩ් කොරෝනා කියන නම දෙවියන් වහන්සේද දුන්නේ? එනා ඒ ලෙඩේ දෙවියන් වහන්සේ අපිට හදලා දුන්න වෙන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්තට ඔක්කොම වෙන නිසා. ඔය එහෙකටවත් නම් තිබ්බේ නැහැ දෙවියන් වහන්සේ. ඔය එකම ලෙඩකටවත් දෙවියන් වහන්සේ බෙහෙත්
නියම කරෙත් නැහැ, බෙහෙත් හඳුන්වලා දුන්නෙත් නැහැ. දැන් එතකොට ලෙඩවලට නම් හොයාගත්තෙත් මිනිස්සු. බෙහෙත් හොයාගත්තෙත් මිනිස්සු. ශරීර අභ්‍යන්තරයේ අවයවයන් වල ඇතිවෙන බාධාවන් පිළිබඳව එක්ස්රේ කළා, ස්කෑන් කළා, ඒ පිළිබඳව සොයාගත්තෙත් මිනිස්සු. දෙවියෝ නෙමෙයි. එතකොට පුරාතන යුගයේ මිනිසු බොහෝ දුර පයින් ගියා. කරින් බඩු ඇද්දා. ලී කොටන් රෝල් කරන් ගියා. ප්‍රවාහන පහසුකම් මුකුත් තිබුණේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ ඒවා එකක්වත් අපිට හරි ගස්සලා දුන්නෙත් නැහැ. ප්‍රවාහන පහසුකම් හදාගත්තෙත් මිනිස්සුયો. ඊළඟට sannivedana පහසුකම් හදාගත්තේ මිනිස්සුયો. දෙවියෝ දුන්නේ නැහැ. විදුලිය බලය හදාගත්තේ මිනිස්සුયો. මේ සියල්ල හොයාගත්තේ මිනිස්සුયો විසින්. දෙවියෝ මොකක්වත් හොයලා දුන්නේ නැහැ. නමුත් මේ 21 වෙනි සියවසේදී බොහෝ දෙනා විශ්වාස කරනවා මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තටයි වෙන්නේ, මේ සියල්ල මැව්වේ දෙවියන් වහන්සේ කියලා. දැන් අපි බුදුහාමුදුරුවෝ වදාළේ විමර්ශනය කරන්න. මේ ගැන විමසලා බලන්න. දැන් බෞද්ධයෝ හැටියට අපිට ඒක විමසලා බලන්න වෙලා තියෙනවාද? එතකොට අපි ඒක විමසනකොට දැන් දෙවියන් වහන්සේ නම් මේ ඔක්කොම කළේ, ලෝකේ මැව්වේ, සියලු සත්වෝ මැව්වේ, මේ සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නම් දෙවියන් වහන්සේ මවාපු ලෝකය දෙවියන් වහන්සේට විනාශ කරලා දාන්න පුළුවන්ද මොහොතකින්? පුළුවන්ද? බෑ. නමුත් බැලස්ටික් මිසයිල් එකකින් මිනිහෙකුට පුළුවන් මුළු ලෝකෙම මොහොතකින් විනාශ කරලා දාන්න. එතකොට දෙවියන් වහන්සේද ප්‍රබල මිනිසයාද? කවුද? මිනිසා ප්‍රබලයි. නමුත් මිනිස්සු වැරදි කකුලට තමයි සපත්තුව දාලා තියෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා දෙවියෝ ප්‍රබලයි, මිනිස්සු දුබලයි කියලා. නමුත් ඇත්ත කතාව ඒකේ අනිත් පැත්ත. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ මති මතාන්තර වාද කරලා, තර්ක කරලා ප්‍රතික්ෂේප කළා. බැහැර කළා. ඒ බොහෝ දේ බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිය හැටියට සැලකුවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ මේ ලෝකේ අద్භූත ආශ්චර්යමත් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ සියල්ල සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය අනුව. ඒ නිසා අද බටහිර ජාතීන් දියුණු රටවල් වල, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වල, එංගලන්තේ පවා විද්‍යාගාරවල කරන පර්යේෂණ අනුව පිළිගන්නවා දෙවියන් වහන්සේ මවාපු ලෝකයක් නෙවෙයි මේක. මේ සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නෙවෙයි කියන එක අද එයා පිළි අරන් තියෙනවා. ඒ අයද බොහෝ දෙනා පල්ලි යන්නේ නැහැ. පල්ලි හුදෙකලා වෙලා. බොහෝ රටවල පල්ලි වෙන්දේසිය දානවා, විකුණනවා. අද ඒ තත්වයට ලෝකේ හැඩ ගැහිලා තියෙනවා. ඉතින් අද මුළු ලෝකේ වියතුන් පිළිගන්නවා බෞද්ධ දර්ශනය අනුව බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ මේ හේතුඵල ධම සත්‍යයි කියන එක. ඒ නිසා මේ 21 වෙනි සියවසේදී අපිට ලොකු පිම්මක් පනින්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි තාම ලෝකයා ප්‍රතික්ෂේප කරපු ආගම් වල ඉන්න නිසා. දැන් බෞද්ධයෝ ඉන්නේ බුද්ධ ආගමේ.
බුද්ධ ආගමක් ලෝකේ කොහොමවත් නැහැ. බුද්ධ ආගම කියන්නේ දැන් ඔය අපේ පන්සලේ කරන වැඩ. ඇදහිීම. දැන් මම උදාහරණයක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී බොහෝ සෙනග යනවා බුදුහාමුදුරුවන්ට උපහාර දක්වන්න මල් අරගෙන. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ හිටියේ නැත්තම් මිනිස්සු බලාගෙන ඉන්නවා එනකන් කොයි වෙලාවෙ හරි. ඉතින් මෙහෙම කාලයක් යනකොට මේ මිනිස්සු රස්තියාදු වෙනකොට මෙතන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න නැත්තම් පූජා උපහාර දක්වන්න ඇවිල්ලා බොහෝ දෙනා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දවසක් වදාරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ අයට කරුණා කරලා යන්න කියන්න. මගේ භෞතික ශරීරයට පූජෝපහාර දැක්වීම නිෂ්ඵලයි. ඒ අයට ගිහිල්ලා මම දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කරගන්න කියන්න. කරුණා කරලා ඒ අයට ආපහු යන්න කියන්න. මගේ පුද්ගලික භෞතික ශරීරයට පූජෝපහාර දැක්වීම නිෂ්ඵලයි. එයාට යන්න කියන්න. මම දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කරන්න කියන්න. මේ අය අහලා ඇති වක්කලි හාමුදුරුවෝ. වක්කලි හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ නොදක ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දින කිහිපයක් බුදුහාමුදුරුවෝ නොදුටුවොත් වක්කලි හාමුදුරුවෝ ගිලන් වෙනවා, අසනීප වෙනවා, සාංකාව හැදෙනවා. දැන් ටික කලක් බුදුහාමුදුරුවෝ නොදක ඉඳලා වක්කලි හාමුදුරුවෝ බොහෝ ගිලන් වුණා. බොහෝසේ ගිලන් වුණා. කාරංචි වුණා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ගියා වක්කලි හාමුදුරුවෝ බලන්න වැඩම කළා. ගිහින් අහනවා ඇයි වක්කලි මේ මොකද්ද ප්‍රශ්නේ? සීලවත් මොකක්වත් පරහක්ද? ඇයි මේ ගිලන් වුනේ? දැන් වක්කලි හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේව ටික දොහක් දුටුවේ නැහැ. ඒ හින්දා තමයි මම ගිලන් වුනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බුදුරජාණන් වහන්සේගේ භාෂාවෙන්ම කතා කරනවා නම් කින්තේ වක්කලි ඉමිනා පූතිකායේන දුක්ගන්ධේන ශරීරේන වක්කලි මගේ කය කුණු ගඳ ගහන දෙතිස් කුණපයක්. මේ කුණපෙ දිහේ බලාගෙන ඉඳලා වක්කලි ඔබට පළක් නැහැ. අප්‍රමාදව කෙලෙස් තවන වීරියෙන් යුතුව ඔබ ඔබේ විමුක්තියට කටයුතු කරගන්න. වක්කලියෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි යමෙක් ධර්මය දකීද හේ බුදුන් දකී. ඔකට බුදුන් වහන්සේ වැඩ ඉන්නේ පිට කොහෙවත් නෙමෙයි. බුදුන් වැඩ ඉන්නේ තමන්ගේ මනස තුල. ඒ හින්දා බුදුහාමුදුරන්ව දකින්න පුළුවන් අපිට බුදුහාමුදුරුවෝ දීපු උපදේශ අනුව කටයුතු කරමු. මොනවද උපදේශය? අංග 8කින් ප්‍රකට වූ උතුම් මගක් හෙලිපෙහෙලි කරලා දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා මේ උතුම් මගේ ගමන් කළොත් කටයුතු ටික කරගත්තොත් අපටත් පුළුවන් බුදුන් දකින්න. බුදුන් දකින්නයි කියන්නේ නිවන් දකින්නටයි. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අනිත් දෙවිවරු වගේ අදහන දේවල් ගැන කවදාවත් වදාලේ නැහැ. දැන් නොඑක් හේතු යුක්තීන්
අනුව අපේ රටේ හුඟක් කරන්නේ ඇදහිීම. ඒ මොකද දැන් ආගමක් කරගෙන අදහනවා. මේවා හොඳට තේරුම් ගන්න ඕන. දැන් භෞතික වශයෙන් මේ ශාසනය පවත්වගෙන යන්න බොහෝ දේ කරලා තියෙනවා. දැන් අවුරුදු 2500ක කාලයක ඉඳලා අපේ රටේ තියෙනවා ලෝකේ තියෙන පැරණිම වෘක්ෂය මොකද්ද? ජයශ්‍රී මහ බෝධිය. එතකොට බුද්ධ ශාසනයේ මුදුන් කරඬුව හා සමාන කොට සලකන්නේ මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න දළදා හාමුදුරුවෝ. ඒ වගේම රුවන්වැලි මහා සෑය, තූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, මහමෙවුනාවේ සමාධි පිළිමය, තොළුවිල පිළිමය, අවුකන බුද්ධ ප්‍රතිමාව, මේවා මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අවශ්‍යයි. දැන් බටහිරට ගියාම අපි ප්‍රංශයට ගිහිල්ලා සේන් ගඟේ බොට්ටුවක නැගලා කිලෝමීටර් 7-8ක් එපිටට යනවා නම් දෙපැත්තේ අපට වැඩි වශයෙන් පේනවා මහා ගොඩනැගිලි. ඒ ගොඩනැගිලි අතරේ පේනවා දැවැන්ත පල්ලි. ඒ පල්ලි වල හදලා තියෙන කුරුස දැක්කහම අපිට පුදුම හිතෙනවා අහස උසට මේවා කොහොමද හැදුවේ කියලා. ඒ තමයි යුරෝපීය ජාතියගේ අභිමානය. ජාතියක අභිමානය ගොඩනැගෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පයෙන්. එංගලන්තයට ගිහිල්ලා තෙම්ස් නදියේ ටිකක් ඉපිටට යනකොට ඒත් අර වගේ දැවැන්ත පල්ලි අහස උසට තියෙන කුරුස. ඒ රටේ ජාතිය අභිමානය. අපේ රටේ දැන් මිසරේ පිරමීඩ, අපේ රටේ වෙහෙර විහාර, ඒක නිසා ඒවා අවශ්‍යයි. හැබැයි ඒවා වැඳලා නිවන් දකින්න බෑ. මේක හොඳට තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා තමන් ඉදිරිපිට ඉන්න තමන්ගේ ගෝලයට වදාලා මොකද්ද? මගේ මේ ශරීරය කුණු ගඳ ගහන දෙතිස් කුණපයක්. මේ කුණපෙ දිහේ බලාගෙන ඉඳලා වක්කලී ඔබට පළක් නැහැ. නේද? බුදුදහමේ ඇදහිලි ප්‍රාර්ථනා ඒව නැහැ. බුදුදහමේ තියෙන වැඩ. අපේ රටේ හුඟක් බෞද්ධයෝ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා තියෙන්නේ. බුදුදහමේ ප්‍රාර්ථනා නැහැ. දැන් දානයක් දුන්නහම ප්‍රාර්ථනා කරනවා බොහෝ දේ. දෙන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන්. යාචකයෙකුට හිඟන්නෙකුට උදව්වක් කළත්, නැති බැරි මිනිහෙකුට උදව්වක් කළත්, සංඝයාට දානයක් දුන්නත්, මොනවා ශාසනික වශයෙන් සිදු කළත් ඒ හැම එකක්ම කරන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන්. මෙලොවදී පමණක් නොවේ, පරලොවට ගිහිල්ලත් බලාපොරොත්තු වෙනවා මේ කරපු පින්වල ප්‍රතිඵල. ප්‍රාර්ථනා කරනවා. දානි දීලා ප්‍රාර්ථනා කරනවා. සංඝයා වහන්සේලා ප්‍රාර්ථනා කරනවා දීපු අයට. මේ බත් හැන්ද පූජා කරපු පිනෙන් සෞසිරින් පිරි දිව්‍ය විමානවල පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒක දානයක් දීලා තියෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන කටයුතු දාන නෙමෙයි. දුන්නට වඩා බොහෝ දේ ලබා ගන්න කරන වැඩ වෙළඳාම් වගේ ඒවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී
බුදුරජාණන් වහන්සේ ගංවලට නියං ගංවලට භික්ෂු සංඝයා 200 300 500 1000 1500 සමගින් වැඩම කළා. ඒ ගංවල නියං ගංවල ඉන්න මිනිස්සු එකතු වෙලා දානමාන ආදිය 100,000 ගණන් භික්ෂූන්ට පිරිනැමුවේ පින් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. යුතුයකම් ඉටු කිරීමක් හැටියට. බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු අවුරුදු 45ක කාලය මුළුල්ලේ කවරදාවත් කුමන හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදන් කරලා නැහැ. මේක තේරුම් ගන්න. සූත්‍රාන්තගත දේශනා කිසිවකත් බුදුහාමුදුරුවෝ පින් අනුමෝදන් කරපු තැනක් නැහැ. පින් අනුමෝදනා නැහැ. දානේ වළඳලා හැම තැනකදීම 100,000 ගණන් භික්ෂූන්ට දන් පිරිනැමුවත් ලොකු විශාල ආරාම හදලා පිළිගැන්නුවත් ලොකු උයන් පිළිගැන්නුවත් මොන පරිස්කාර පිළිගැන්නුවත් බුදුහාමුදුරුවෝ පින් අනුමෝදන් කරේ නැහැ. බුදුහාමුදුරුවෝ කලේ භුක්තානුමෝදනාවක්. භුක්තියෙන් පස්සේ අනුමෝදනාවක් කළා. බණ පොතේ තියෙනවා ගිහීන මුප කරොන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චුපකාරකං. ගිහි බවතුන් බොහෝ මහන්සි වෙලා දුක් විඳලා වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරපු ධනයෙන් කොටසක් වියදම් කරලා අපිට ජීවත් වීම සඳහා දානේ පූජා කරනවා පරිස්කාර පූජා කරනවා. ඒ අයට වෙලාවක් නැහැ බණ පොත් කියවන්න මේවා ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒට අප්‍රමාණ වැඩ තියෙනවා. ගිහිගේ ගිනි ගයක් වගේ. නමුත් භික්ෂූන් වහන්සේලාට කරන්න තියෙන පැය 24ම මේ ධර්මයේ කටයුතු වල නියැලෙන එක. ඒ නිසා භික්ෂූන්ට රක්ෂාවල් කරන්න කාල වේලාවක් නැති නිසා ගිහි අය රැකී ආරක්ෂා කරලා භික්ෂූන්ගේ ජීවත් වීම පිණිස දානමාන ආදී පිරිනමනකොට භික්ෂූන් අවබෝධ කරගත්ත දැනුමෙන් කොටහක් අර අයට ප්‍රතිඋපකාරයක් හැටියට බෙදා දෙනවා. කෙලෙහි ගුණ සලකලා පින් අනුමෝදන් කරේ නැහැ. ඒකට උදාහරණ හුඟක් තියෙනවා. මේ අහලා ඇති අම්බපාලිය ගැන නේද? අම්බපාලිය කියන්නේ එදා දඹදිව හිටපු සුප්‍රසිද්ධ ගණිකාවක්, වෘත්තීය ගණිකාවක්. එයයි දවසක් ගියා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර සන්තාගාර ශාලාවේ වැඩ හිටකොට ආරංචි වෙලා ගියා. මේ ස්ත්‍රිය රත්තරන් අස්වකරස්තිකින් ගියේ. ගිහිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා පසුදින භාග්‍යවතුන් වහන්සේ මගේ ගෙදර දානෙට වැඩම කරන්න කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ අදාළේ නෑ හාපෝ උඹේ ගෙදරට ගිහින් මටත් කතන්දර හදාගත්ත හැකි මට නම් බෑ කියලා එහෙම අදාළේ නෑ බුදුහාමුදුරුවෝ. පිළිගත්තා. පහුවදා ගියා භික්ෂු සංඝයා 500ක් නමක් සමග. සෙසු භික්ෂුන් වහන්සේලා අන්දමන්ද වුණා. මේ බිම්බිසාර මහරජතුමාගේ මාලිගාවද අම්බපාලියගේ ගෙදරද කියලා. ඒ තරම් විශාල මාලිගාවක මෙයා ඉඳලා තියෙන්නේ. ඇයි පැයට කහවණු ලක්ෂයයි 2යි එහෙමනේ මේ කටයුතු කළේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේට බොහොම ප්‍රණීත කාද්‍ය බොහෝජී වලින් දානේ පිළිල කරලා සැපුවා පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ සෙසු භික්ෂුන් වහන්සේක වැළඳුවා. දැන් අද කාලේ හාමුදුරුවන්ට දානයක් දුන්නා නම් ඉතින් පින් අනුමෝදන් කරනවා. කොහොමද? අම්බපාලි මැතිනිය මේ සංසාරේ තමන්ගේ ශරීරය අනිත් පුරුෂයන් සන්තර්පණය කරන්න කොච්චර දීලා තියෙනවද? ඒ පුණ්‍ය කර්මයෙන් මේ ආත්මෙත් ලස්සනට උපන්න
දැන් මේ ආත්මේ කරගන්න කටයුතු වලින් ඊළඟ ආත්මේ ඊටත් වැඩිය ලස්සන රූප ස්වභාවයක් ඇතුව උපදිනවා කියලා එහෙම ලිපින් අනුමෝදන් කරන්නේ. එහෙම නේද අපේ ආම්දුරුවෝ? දෙන්න ලැබෙනවා කිය එහෙමනේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ බැලුවා මේ තැනැත්තිය මහා ප්‍රඥාවන්ත කෙනෙක්. මෙයිට යමක් වටහා ගන්න පුළුවන්. මේ දානි වළඳලා ඉවර වෙලා භුක්තානුමෝදනාව කරා. මොකද්ද? මේ පංචස්කන්ධයේ ස්වභාවය ගැන මේ තැනැත්තියට කියා දුන්නා. තමන්ට අයිති නැති නව දොරටු වලින් වැగిරෙන රෝම කූප 99000ෙම දහදිය ඉස්ම ගලන නිරන්තරයෙන් ජරා වැగిරෙන උඩින් පහලින් ගැට ගහපු අසූචි මල්ලක් වගේ මේ ශරීරය කියලා බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධය ගැන සිහිපත් කරලා දෙනකොට අම්බපාලියට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මම මේ කුණපේ විකුණගෙන නේද මේ ඔක්කොම කරලා තියෙන්නේ කියලා. මේ ප්‍රඥාවන්ත තැනැත්තිය මොනතරම් ප්‍රසාදයට පත් වුණාද කියනවා නම් මේ බඩපදේ අහලා බුදුරජාණන් වහන්සේට වදාල් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මගේ ලොකු අඹ උයනක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ ඒ අඹ උයන පිළිගන්න ශාසනයට. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ උඹ ඔය රස්සාවෙන් කරලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත අඹ උයන් අපට කැප නෑ කියලා එහෙම නෑ. පිළිගත්තා. ඒ අඹ උයන පිළි අරගෙනත් බුදුහාමුදුරුවෝ භුක්තානුමෝදනාවක් කළා. ඒ ගැන මොනතරම් මේ තැනැත්තිය ප්‍රසාදයට පත් වුණාද කියනවා නම් බුදුහාමුදුරුවන්ගෙන් වැඳ අයද සිටියා මාව මෙහිනි සස්නට බඳව ගන්න කියලා. මෙහිනි සස්නට බඳව ගත්ත නොබෝ දිනකින් රහත් ඵලයට පත් වුණා. බුද්ධ ආගමේ පින් අනුමෝදන් කරන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් පහළ වුණේ අපිව සසරේ දක්කන්න නෙමෙයි. සසරේ මුදව ගන්න. බුදුහාමුදුරුවෝ පින් කරන්න එපා කියලා නෑ. මහා චත්තාරීසක සූත්‍ර දේශනාවෙත් වදාරලා තියෙනවා සම්‍යක් දෘෂ්ටිය දෙආකාරයකට. උපදි විපාක සහිත පුණ්‍ය භාගීය සම්‍යක් දෘෂ්ටිය. ඒ කියන්නේ පව් රැස් කර මොකක්වත් නොකර ඉන්නවට වඩා හොඳයි දානයක් හරි දීලා පිනක් සිද්ධ කරගෙන මීට වඩා හොඳ තැනකට යන්නේක. හැබැයි ඒක කරවන්න නෙමෙයි බුදුවරු පහළ වුණේ. සංසාරේ කොයිතරම් තැන් වලට ගියත් බ්‍රහ්ම ලෝක වලට ගියත් දිව්‍ය ලෝක වලට ගියත් රජ පවුල් වල සිටු පවුල් වල උපන්නත් අපාය වල වලට කඩාගෙන වැටෙනවා. දුකෙන් මිදෙන්න බෑ. දුකටපත් වෙනවා. ඒ හින්දා සංසාරේ යවලා මිනිසුන්ව දුකටපත් කරන්න නෙමෙයි බුදුවරු පහළ වුණේ. මේ සංසාර ගමනේ කෙලවරක් දකින්න තැන හැටි උගන්වන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සම්‍යක් දෘෂ්ටිය දෙආකාරයකට වදාරනකොට එක උපදි විපාක සහිත සම්‍යක් දෘෂ්ටිය. ඊළඟට උපදි විපාක රහිත මාර්ගාංගගත සම්‍යක් දෘෂ්ටිය. අන්න. ඒකේ පින් නැහැ. අරකේ පින්. ඔව්. මේකතන තියෙන්නේ කුසල් අකුසල්. මේ පින් පව් හා කුසල් අකුසල් අතරේ තියෙන ලොකු පරතරයක්. බෞද්ධයෝ මේව දැනගන්න ඕන. ලොකු පරතරයක් තියෙනවා. මං කිව්වා පින කියන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන කටයුතු. පින දුන්නට වඩා ලබා ගන්න. කුසලයේ කියන වචනේ තේරුම අතහැරීම. කුසල සොලවා ඉවත් කිරීම.
කුසල මූලය තමයි අලෝභ, අදෝස, අමෝහ. එතකොට දානය දෙන්නේ මොකටද කුසල් කරගන්න? ලෝභකම. දානය දෙන්නේ ලෝභකම නැති කරන්න. ලෝභකම අතහැරලා දාන්න. අල්ලගන්න නෙමෙයි. කුසලයේ කියන වචනේ තේරුම අතහැරීම. දැන් අපි දුකටපත් වෙලා ඉන්නේ අපි සියල්ලම අල්ලගෙන ඉන්න නිසා. අපි අතාරින්න කැමති නැහැ. මේ ප්‍රතීත්‍ය සමුත්පාදේ නැමැති මේ විචාරණ ක්‍රමයේ මේ දුදසාංග පටිච්ච සමුත්පාදේ මේ දන්වැලේ ප්‍රධානම පුරුක තමයි තෘෂ්ණාව. කුසලය නිර්මාණය කරුවේ බුදුහාමුදුරුවෝ තෘෂ්ණාව දුරු කිරීම පිණිස. දානය දුන්නාම තෘෂ්ණාව වැඩි වෙනවා තව. දානය දෙන්නේ ප්‍රතිඵල අපේක්ෂාව වෙන්නේ. මෙලොව ප්‍රතිඵල, මෙලොව සැප සම්පත්, ඉතින් එහට පරලොව සැප සම්පත්. ඊළඟට අද උපාසකම්මල දානය දීලා නිවනත් ප්‍රාර්ථනා කරනවා නේද? එහෙම නේද? නිවනත් ප්‍රාර්ථනා කරනවා. දැන් නිවන් ලබා ගන්න නම් සිතේ තියෙන සියලුම සිටිවිලි අහක් කරන්න ඕන. හිත ශුන්‍යතාවයට හිත හිස්සුනාට පස්සේ විමුක්තිය ලැබෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ වදාරනවා සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ ධම්මා අනාත්තා. අනාත්තා කියන්නේ නිර්වාණයට. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛා. ඒක සංකතයි. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒක සංකතයි. සබ්බේ ධම්මා අනාත්තා. අසංකතයි. කරන්නෙක් කරවන්නෙක් නැතුව සිදුවන ක්‍රියාදාමයක් තමයි නිර්වාණය. නිර්වාණය ප්‍රාර්ථනා කරලා ලබා ගන්න බෑ. ප්‍රාර්ථනා කරනකොට අපිට ඇති වෙන්නේ ඒ ගැන මොකද්ද? තෘෂ්ණාව, තණ්හාව. දිව්‍ය ලෝක යන තණ්හාවක් ඇති වෙනවා. දානයක් දීලා වඩා දේපොළ ලබා ගන්න තණ්හාවක් ඇති වෙනවා. තානාන්තර ලබා ගන්න තණ්හාවක් ඇති වෙනවා. එතකොට පිනෙන් ප්‍රාර්ථනා කර කර තණ්හාව පුරව ගන්නවා. කුසලයෙන් කරන්නේ තණ්හාව දුරු කරන එක. ඒ නිසා අපි යමක් ප්‍රාර්ථනා කරන තාක්කල් එහෙම නැත්නම් නිර්වාණය අපි ප්‍රාර්ථනා කළොත් මොනවා හරි කරලා අපිව නිර්වාණයෙන් ගව් ගානක් පිටට විසි වෙනවා. මොකද නිර්වාණය ලබා ගන්න, නිවන ලබා ගන්න ප්‍රාර්ථනා කරනකොටම අපට නිවන ගැන ලොකු තණ්හාවක් ඇති වෙනවා. එතනින් අපි ගව් ගානක් පිටට විසි වෙනවා. නිවන ගැන හිතන්නේවත් නැතුව බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු ටික නිසියාකාරව කරගත්තොත් අපට නොදැනුවත්වම නිවන ලැබේ. ප්‍රාර්ථනා කරලා ලබා ගන්න බෑ. ඒ වගේ අද මේ කරන්නේ අනුන්ට පින් අනුමෝදන් කරන වැඩක්. ඥාති ධර්මයේ පවත්වනවා කියලා අපේ රටේ කරන්නේ ඒක. මම දැන් කිව්වා ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කවරදාවත් පින් අනුමෝදන් කළේ නැහැ. දැන් කෙනෙකුට පුළුවන්ද පිනක් කරලා තමන්ගේ බිරිඳට, තමන්ගේ අම්මට, තමන්ගේ දරුවෙකුට ඒක පවරන්න පුළුවන් දෙයකින් කොටසක්වත්? බණ්ඩාර මහත්තයා පුළුවන්ද?
මොකද බුදුරජාණන් වහන්සේගේ කර්ම දර්ශනය අනුව තමන් කරන කර්ම වල විපාක තමන්ම විඳවන්න ඕන. කෙනෙක් කරන කර්ම තව කෙනෙකුට බාර දෙන්න බෑ. කුසල හෝ අකුසල බාර දෙන්න බෑ. තමන් කරගන්න ඕන. දැන් එහෙනම් මොකද්ද මේ අද කරන්නේ? අපි මේක වෙසක් පොයේ දවසේ දැනගමු. දැන් අපේ අශෝක රණතුංග මහත්තයාගේ මෑණියෝ මේ දේවගී රණතුංග මැතිණිය භාව ප්‍රාප්ත වුණා අවුරුද්දකට කලින්. බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙන මිනිස්සු උපදින 4 පොළක් තියෙනවා මේ ලෝකේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියන්නේ බිත්තර ඇතුලේ සත්තු බිහි වෙනවා. ඊළඟට ජලාබුජ කියන්නේ වතුර බෑග් එකක් ඇතුලේ වදාමසක් ඇතුලේ සත්තු උපදිනවා. බිහි වෙනවා. ඊළඟට සංසේදජ කියන්නේ අපි මාළු කෑල්ලක් මස් කෑල්ලක් මොනවා හරි දැම්මහම අහක දැම්මහම ඒකේ සත්තු හැදෙනවා පණුවෙම. නලියන දැකලා ඇති. සංසේදජ. ඒ සත්තු. ඊළඟට ඕපපාතික. තම තමුන් කරපු කුසල කුසල කර්ම අනුව බ්‍රහ්මයෝ, දෙවියෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, ගෙවලයෝ ඒ වගේ උප්පත්ති ලබනවා. දැන් මෙතන චුතිචිත්තේ අතන පටිසන්ධික්ෂණය. එතකොට මෙතන අතෑරෙනකොට ඊළඟ තැන අල්ලගෙන. දැන් ඒ අල්ලගත්තේ අර 4 පොලෙන් එක තැන. එහෙමනේ. එතකොට දැන් අපි මේ අශෝක රණතුංග මහත්තයාගේ මෑණියෝ මෙතනින් පණ යනකොට වෙනත් මෑණි කෙනෙකුගේ කුසේ උපත ලැබුවා නම් මොකද තත්ත්වය? මේ පින් ගත්ත හැකිද? අපායේ නම් පුළුවන්ද? දිව්‍ය ලෝකේ නම් පුළුවන්ද? බැහැ. එහෙම නේද? බැහැ. ඇයි මේ කරන්නේ? දැන් මේවා හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සමහරක් සූත්‍ර එක්තරා කාලයකදී භික්ෂූන් බැහැර කළා. අලුත් සූත්‍ර හදලා එකතු කළා මේවට. ඒවා කරලා තියෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයත් ඒ වගේ එකක් මිසක බුදුහාමුදුරුවෝ වදාළ සූත්‍රයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කියන් තියනවාද මැරිච්ච මිනිස්සුන්ට පින් අනුමෝදන් කරන්න කොහෙටවත්? කිසිම සූත්‍රයක නැහැ. ඒ කාලේ ඔය රජ කෙනෙක් සිටුවරේ කරේ මේ මරුණාම තමයි සොහනක් හදලා පුච්චන්නේ. ඔය මතක වස්ත්‍ර පූජා කිරිලි ඒවා ඒ කාලේ නැහැ. ඒවට යන්නෙත් නැහැ. මේ එතකොට මේ අද මේක හැදුවා විශේෂ කාරණාවක් නිසා. මේකට හේතු තියෙනවා. අද ඒවා පැහැදිලි ලෙසම නිර්දිෂ්ට වෙනවා සමාජයේදී බැලුවාම. දැන් අපි එක කටයුතු කරන ජන සමාජයේ තව ආගම් ප්‍රබල ආගම් තව 2 3ක් තියෙනවා. හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම. නේද? දැන් ක්‍රිස්තියානි ආගම මේ ලෝකේ බහුල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ලෝක ජනගහනයෙන් 33ක් ඒ ආගම අදහනවා. 22ක් ඉස්ලාම් බැතිමතුන් ඉන්නවා. 15ක් හින්දුන් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අපි වගේ නෙමෙයි. දැන් ඉස්ලාම් බැතිමතුන් හරියට දිනේට වෙලාවට පල්ලියට යනවනේ. ක්‍රිස්තියානි අය යනවනේ. හින්දුනුත් ඒගොල්ලන්ගේ චාරිත්‍ර කරනවනේ.
දැන් අපි ඒ කටයුතු වලට යෙදෙන්න මනාපයක් නැහැ නේද? ඒ හින්දා තමයි තිරෝකුඩු සූත්‍රය හදා දැම්මේ. මොකද එකෙක් මලහමුවත් පන්සලට යන්න පුරුදු කරන්න. කාසිප්පු එක්කත් හරක් මැරුවත් හොරකම් කළත් ගංජා කුඩු අරෝමයෝ වික්කත් රටේ නැති දුරාචාර වැඩ කළත් මලාට පස්සේ හාමුදුරුව වඩම්මන්න ඕන එයාගේ අන්තිම කටයුත්තට. එහෙම නේද? එදාට පන්සල් යනවා. දැන් තිරෝකුඩ සූත්‍රයේ හැදුවේ නැත්තම් එහෙමවත් පන්සලට යනවද? යනවද? නැහැ. පන්සලට යන්නේ නැහැ. දැන් හත් දොහෙන් දානයක් දෙනවා. මැරිච් එක්කෙනාට පින් දෙන්න කියලා හත් දොහෙන් දානයක් දෙනවා. නැත්තම් ඒ ගෙදරේ දානි දෙනවද? දෙනවද? එකෙක් මැරෙන්න ඕන ගෙදරට සංඝයා වඩම්මලා දානයක් දෙන්න. හත් දොහෙන් හරි තුන් මාසෙන් හරි අවුරුද්දෙන් හරි එහෙම නේද? ඉතින් ඒකත් නොතිබුණා නම් මුන් පන්සල් යන්නෙම නෑනේ. මල උන්ට පින් ලැබෙන එක නොලැබෙන එක වෙනම කතාවක්. ඒව ගැන බුදුහාමුදුරුවෝ කවදාවත් වදාලේ නෑ. මොකද ඒවා නිවනට හේතු නොවන නිසා. මේක පන්සලට මිනිස්සු ගෙන්න ගන්න හදපු උපාය මාර්ගයක්. මොකද බුදුහාමුදුරුවෝ නීති පැනෙව්වේ නැහැ. සත්තු මරන්න එපා කියලා නෑ. පන්සිල් අපේ එකක් නෙමෙයි. පන්සිල් ඇවිල්ලා ජෛනාගමේ අටසිල් ජෛනාගමේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 45 සිල් සමාදන් කරවල නැහැ කිසි කෙනෙක්ව. බුදුහාමුදුරුවෝ සිල් සමාදන් කෙරෙව්වේ නැත්තේ කිසි කෙනෙකුට සිල් රකින්න බැරි හින්දා. සිල් රකින්න බැරි අනුවණකම, නූගත්කම, අවිද්‍යාව, ඒ නිසා මිනිස්සුන්ට සිල් රකින්න බෑ. ඒ හින්දා සිල් සමාදන් කෙරෙව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ කලේ ඉස්සෙල්ලාම මිනිස්සුන්ට නුවණ ලබා දුන්නා. ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව ගෙනාවේ. තමන් කවුද කියලා වටහා ගන්න. තමන්ට මේ ශරීරයේ අයිතියක් තියනවාද? මේක තමන්ට පවත්ව ගන්න පුළුවන්ද? මේ ආකාර සැප දුන්නත් මේ ශරීරයේ අයිතිකාරයා තෘප්තිමත් වෙනවද? එහෙනම් මේකේ ප්‍රයෝජනයක් තියනවාද කියන මේ සත්වයා පුද්ගලයා පිළිබඳ සමස්ත යථාර්ථයම අවබෝධ කරගත්ත දාටයි අපිට සම්‍යක් සංකල්පනාව එන්නේ. ඒ කල්පනාව ආවහම අපි නිතින්ම සිල්වත් වෙලා පද සමාදන් කරන්න අවශ්‍ය නැහැ. අවබෝධයෙන් සිල්වත් වෙනකොට එයාගේ සීලේ කිසිම චලනයක් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම එයා සිල්වත්. එමු නැතුව මේ ඔය සිල් සමාදන් කරවන වැඩ බුදුරජාණන් වහන්සේ කරේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාළේ තමන්ගේ නායකයා තමන් කරන සියලු කුසල කුසල කර්මවලට වග කියන්න ඕන තමන්. යමක් සිදු කිරීමේදී තීරණය ගන්න ඕන, නිගමනවලට එළඹෙන්න ඕන තමන්. තමන්ගේ අධිපතියා තමන්. තමන්ගේ නායකයා තමන්. මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ තමුන්ට බාර දීලා තියෙනවා. ඒ හින්දා සත්තු මරන්න මිනිහා කල්පනා කරන්න ඕන, කාගවත් කියන්න ඕනේ නැහැ. මම මගේ පනට ආදරේ. රිදෙනවට මං අකමැති. එහෙනම් අනිත් අයත් එහෙමයි, සියලු සත්වයාම එහෙමයි. එහෙනම් ඒ සත්තු මරන්න එක යුතුයකමක්ද? මගේ පනට මං ආදරේ වගේ අනිත් සත්තු ඒ සත්තුන්ගේ පනට ආදරේ නම් ඒ සත්තු මරලා මස් කන එක හොඳද නරකද කියලා කවුද තීරණය කරන්න ඕන? තමන්. තමන්ගේ දේපොළ වලට තමන් ආදරේ ආසයි.
ඒක නැති වෙනවට කැමති නැහැ. එහෙනම් අනිත් මිනිහත් එහෙමයි. හොරකම් කළාම අනුන්ගේ බඩුවක් නැති වුණාම හිත වේදනාව වෙනවා. එතකොට හොරකම් කරන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන. මේක කරන්න හොඳද නරකද කියලා තමන් බුදුහාමුදුරුවෝ තමන්ට බාර දුන්නා. දැන් උඟක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මම හිතන්නේ දවසේ පඩිය මදි අරක්කු බෝතලයක් ගන්න. ඉතින් මර කැඩෙනකන් ගිනි අවුවේ දුක් විඳලා හම්බ කරන තුට්ටු දෙකේ අරක්කු බෝතලයක් අරගත්තාම ගෙදර එව්වොත් බඩගින්නේ. තව රස්තියාදුකාරයෝ දෙන්නෙක් අල්ලගෙන මේක බීලා ඒ මිනිහා සමාජයටත් සවුත් වෙනවා. ගෙදරටත් සවුත් වෙනවා. ආර්ථික වශයෙන් උත් වැහැරෙනවා. ශරීරෙත් වැහැරෙනවා. එහෙනම් මේවා බොන එක හොඳද නරකද කියලා තීරණය කරන්න ඕන කවුද? තමුන්. අනිත් ආගම් වල වගේ තහනම් නීති දැම්මේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ හින්දා බොහෝම නිදහස් මෝඩයන්ට පුළුවන් ඕන නරක වැඩක් කරන්න. ඒකයි අද මේ වෙලා තියෙන වින්නැහිය. මේවා හාමුදුරුවෝ මිනිස්සුන්ට ප්‍රථම කොට ඉගැන්වුවේ නැහැ හරියට. ඒ විපාක අද මේ සමාජයේ මේ මුල් බැහැගෙන තියෙන්නේ. මේක දැන් හදන්න බැරි තැනටම ඔඩු දුවලා. බුදුදහම කියලා උගන්වලා තියෙන වෙනත් දේවල්. ඒ හින්දා අපි බෞද්ධයෝ හැටියට මේවා හිතන්න. බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අදහන්න නෙමෙයි හිතන්න. හිතන්න. දැන් එහෙම හිතන්න වෙලාවකුත් නැහැ මිනිස්සුන්ට. මොකද මේ යාකාරයට සොයන්න දේවල් ලෝකේ තියෙනවා. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නැහැය පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. පැය 24 මේක තප්පරයක් නැර දැන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා, වෙළඳ පොළවල් පිටාරේ ගලනවා. ලෙඩ දුක් හැදෙයිද? නාකි වෙයිද? මරණය සිදු වෙයිද? මරණයෙන් පස්සේ කොතෙන්ට වැටෙයිද කියලා අද හිතන්න වෙලාවක් නැත්තේ. මේ කාමභෝගී ජීවිතයට මිනිස්සු පොළඹවලා තියෙන්නේ. මහා වාණිජ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මේක. ඉතින් බෞද්ධ ජන සමාජයේ මිනිස්සුන්ට විචාරාත්මක අවදිකමක් අපේ සංඝයා වහන්සේලා ලබා නොදීපු නිසා අපේ මිනිස්සු රැවටෙනවා හරික්මනට. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ උතුම් වෙසක් පොහොය දවසේ බෞද්ධයෙක් හැටියට හිතන්නේ කොහොමද? බෞද්ධයෙක් හැටියට කටයුතු කරන්නේ කොහොමද? බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? බෞද්ධකම ධර්ම චක්‍රේ නෑ. සිවුරේ නෑ. පොතේ නෑ බෞද්ධකම. බෞද්ධකම තියෙන්නේ බෞද්ධකම තියෙන්නේ කොහෙද? ඔව්. අකුසල් වලින් වැළකීලා නේද? ලෝභකමෙන් දුර වෙලා. එතකොට මේ තණ්හාව, ලෝභකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ගුණමකුකම තියෙන සමාජයක් බෞද්ධ සමාජයක් නෙමෙයි. කෙලෙහි ගුණ සැලකීම, යුතුයකම් ඉෂ්ට කිරීම, දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ගුණවත්කම, සිල්වත්කම මෙවැනි ගුණධර්ම වලින් පරිපූර්ණ වෙච්ච මිනිස්සු ඉන්න සමාජයක් තමයි බෞද්ධ සමාජයක් කියන්නේ. හන්දි ගානේ අහස උසට ප්‍රතිමා හැදුවට, හන්දියක් ගානේ පාරක් ගානේ බෝගස් හිටෙව්වට, පන්සල් වල කිලෝමීටර් ගණන් දිගට වලාකුළු බැමි බැඳලා තීන්ත ගාලා වෙහෙර විහාර හැදුවට වැඩක් නැහැ. සමාජයේ සාර ධර්ම අන්තිමටම පිරිහිලා නම් ඒක බෞද්ධ සමාජයක් නෙවෙයි. ඒ හින්දා
අද වගේ දවසක අපි බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව අප ළඟ තියෙනවාද? කෙලෙහි ගුණ සැලකීම තියෙනවාද? යුතුයකම් ඉෂ්ට කිරීම තියෙනවාද? චාන් සරල දිවි පැවැත්මක් අපට තියෙනවාද? ඒවා තියෙනවා එතන බෞද්ධකම තියෙනවා. බෞද්ධෙක් තුල ඒවා තියෙන්න ඕන. අද දවසේ හිතන්න ඕනේ ඒවා. ඒ නිසා මේ දැන් ලොකු පින්කමක් අද කරන්නේ මේ. අශෝක රණතුංග මහත්තයාගේ මෑණියෝ ගැන සිහිපත් කරනවා නම් එතුමිය 2000 ඉඳලා 2019 වෙනකම් දරුවන්ගේ තාත්තා නැතුව මේ ද්වන්ද චරිතයක් රඟපෑවා. අම්මයි තාත්තයි දෙන්නම වෙනුවෙන් කටයුතු කරුවේ කවුද? අම්මා. රැණිදි මරාගෙන නාකි වෙලා මැරෙනකම්ම දරුවන් වෙනුවෙන් කටයුතු කරුවේ. දරුවෝ ඉදිරියට ගේන්න කටයුතු කරුවේ. ජන සමාජයේ හොඳ හිත දිනා ගන්න කටයුතු කරුවා. දරුවන්ට යහපත් දිවි පෙවෙතක් ගත කරන්න ඉගැන්නුවා. මං පුද්ගලික ඇසුරෙදිත් ඕක පෙරේදා කොහෙදත් රාත්‍රී අශෝක මහත්තයාට මතක් කළා. දෙමව්පියෝ අප්‍රමාණ දුක් වෙහෙස දරලා මේවා ඉපොයුයි. ඒ හින්දා ඒවා ආදර්ශයට අරගෙන තමන්ගේ දූ දරුවෝ හදාගෙන ජන සමාජයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පූර්වාදර්ශ තියෙනවා. පියාගෙන් මෑණියන්ගෙන්. ඉතින් දරුවගේ පළවෙනි විදුහල්පතිනිය තමයි මෑණියෝ. ඉතින් මේ මෑණියෝ හොඳ කළමනාකරුවෙක්, හොඳ ව්‍යාපාරිකයෙක්, හොඳ පරිපාලකයෙක්, හොඳ මෑණි කෙනෙක්, කොටින්ම කියතොත් යකඩ ගැහැණියක්. ඉතින් එතුමියට කෙලෙහි ගුණ සලකලා මේ වගේ කටයුත්තක් මේ උතුම් වෙසක් පොය දවසේ කරන්නට ලැබීමත් මං හිතන්නේ දරුවන්ගේ මහා භාග්‍යයක්. ඒ නිසා මෑණියෝ පියා දීපු ආදර්ශ පෙරටු කරගෙන ඒ දරුවන්ගෙන් මම බොහොම කරුණාවෙන් අද ඉල්ලා සිටිනවා. ඒ අශෝක රණතුංග මහත්තයාගෙනුත් ඒ චාන්දනී රණතුංග මහත්මියගෙනුත් චාමනී රණතුංග මහත්මියගෙනුත් තමන්ගේ දෙමව්පියන්ගේ ගෞරවය රැකගෙන තමන්ගේ දූ දරුවෝ හදාගෙන තාමත් යහපත් පුරවැසියෝ හැටියට අන් අයටත් ආදර්ශයක් දෙමින් ජීවත් වෙන්න තමන්ගේ දෙමව්පියෝ ආදර්ශයට අරගෙන කටයුතු කරන්න කියලා. ඉතින් දැන් මම කිව්වා ප්‍රාර්ථනා නැහැ කියලා. ඉතින් මැරිච්ච අයට නිවන් සැප පතනවා කියන්නේ ලොකු ගොන්කමක්. දැන් මං කිව්වනේ ජීවත් වෙලා ඉඳලා පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා නිවන ලබා ගන්න බැරි නම් මලාට පස්සේ බැනර් ගහලා නිවන් සැප ලැබේවා කියලා පුළුවන් දේ ආයව නිවනට යවන්න. මේ මෑණියෝ කරපු ඒ කටයුතු අනුව ඒ මෑණියොන්ට නිසි තැන ලැබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝත් ඒව ගැන කතා කරන්න ගියේ නැහැ. ඒ අපිට අනවශ්‍ය දේවල්. බුදුහාමුදුරන්ගෙන් බොහෝ දෙනා ඇහැව්වා මලහම නැවත උපදිනවද කියලා. වච්චගොත්ත පරිබ්‍රාජකයා ඉන්නකම් ඇහැව්වා. වරින් වර ඇවිල්ලා බෞද්ධ ගෞතමයෝ මලහම නැවත උපදිනවද? මම දන්නේ නැහැ. නූපදිනවද? එහෙම දෘෂ්ටියකුත් මට නැහැ. උපදින්නෙත් නොවේද නූපදින්නෙත් නොවේද? ජීවය එකක්ද ශරීරය එකක්ද? ඒ දෙක දෙකක්ද දෙකක් නොවේද? ලෝකේ අන්තද අනන්තද? අන්තත් නොවේද අනන්තත් නොවේද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇහුවා වච්චකොත්තු බුදුහාමුදුරුවෝ එකකටවත් උත්තර දුන්නේ නැහැ.
පස්සේ වච්චගොත්ත බුදුහාමුදුරන්ගේ මූණ දිහේ බලාගෙන ඉඳලා යන්න ගියා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ. වච්චගොත්ත උච්චර ප්‍රශ්න මාලාවක් ඇහුවා ඇයි උත්තර නොදුන්නේ? ආනන්ද මං කුමනාකාරයේ පිළිතුරක් දුන්නත් වච්චගොත්ත අවුලෙන් අවුලටමපත් වෙනවා. ඒ නිසා මං නිහඬව හිටියා. මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝත් ආවා. ඔය වගේම ප්‍රශ්න මාලාවක් ඇහුවා. අලන්තිමට කිව්වා බවත් ගෞතමයන් වහන්සේ මං අද ආවේ මේ ප්‍රශ්න වලට පිළිතුරක් බලාපොරොත්තු වෙන්. එහෙම නැත්නම් මං සිවුරු ඇරලා යනවා. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ. අන බුදුහාමුදුරුවෝ අහනවා මාළුක්‍ය පුත්ත මම උඹ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවයි කියලා පොරොන්දු වෙලා මං උඹව මහාන කරගත්තද? නැහැ. එහෙනම් උඹ ඇහුවද මගෙන් මම මේ ප්‍රශ්න අහනවා මේවට බවත් ගෞතමයන් වහන්සේ මට උත්තර දෙන්න ඕන. මං ඉන්නම් මහාන කමේ කියලා කිව්වද? නැහැ. එහෙනම් මාළුක්‍ය පුත්ත උඹ කාලක්‍රියා කරන තාක්කල් උඹට තථාගතයන්ගෙන් ওই ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ පිළිතුරු නුදුන්නේ ඒවා නිවනට හේතු නොවන කරුණු නිසා. බුදුහාමුදුරුවෝ වදාලා මේ දැන් වැඩලා තමන්ගේ කටයුත්ත කරගත්තට පස්සේ ආවේ කොහේදලද යන්නේ කොහාටද කියලා තමන්ටම දැනගත්තා ඒක. එක එක්කෙනාගෙන් ඒක අහන්න වැඩක් නැහැ. ඉතින් අදත් අපි බණක් කියලා ඉවරලා ප්‍රශ්නයක් අහන්න කිව්වොත් අහන්නේ මේ චුති චිත්තය මොකද්ද ස්වාමීන් වහන්සේ පුනරුත්පත්තියක් තියෙනවද? ඔව් අහන්නේ. කුසල කුසල් කියනවත් මොනවද කියලා පින්පව් මොනවද කියලාවත් අහන්නේ නැහැ. අහන්නේ චුති චිත්තය ගැන. බුදුහාමුදුරුවෝ වදාළේ ඉන්න උප්පත්තිය ගැන බලා ගන්න කිව්වේ. දැන් හොයන්නේ පුනරුත්පත්තිය ඊළඟ උප්පත්තිය ගැන. ඇයි ඉන්න උප්පත්තිය ගැන 100ක් නැති හින්දා. ඒ හින්දා අපිට කරන්න තියෙන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ මේ කටයුතු ටික කරගන්න. මොකද අපි එනකොට ගෙනාපු දෙයක්වත් නැහැ යනකොට ගෙනියන දෙයක්වත් නැහැ නේද? ආවේ 37න් යන්නේ 37න්. ඉතින් මේ වෙසක් පොයේ දවසේ අපි ඒක සිහිපත් කරගෙන අපි නිතරම මරණානුස්මෘතිය වඩමින් කටයුතු කරනවා නම් මං හිතනවා මේ කටුක ජීවිතෙන් හුඟක් දුරට අපිට මිදෙන්න පුළුවන් කියලා. ඉතින් මම ඊට වැඩිය කතා කරන්නේ නැහැ. මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඇහුවොත් කියා දෙන්නත් පුළුවන්. මොනවද තියෙනවද ප්‍රශ්න? ඔක පාත් කරලා අහන්න කමන්නේ. දුරනේ ඉන්නේ අපි. මොනවාක්වත් තියෙනවද? දැන් මේ කරපු වැඩෙන් වැඩක් නැහැ කියලාද හිතෙන්නේ? එහෙනම් ඔක පාත් කරන්න. ඔව්. මෙහෙමයි. ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර නෙවෙයි. පසු කාලෙදී මිනිස්සු යහමගට ගන්න හදාපු දේවල් ඔය. තේරුණා නේද? දැන් මං හොඳ මේ උදාහරණයක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දායකයා කවුද? ප්‍රධාන දායකයා අනාථපිණ්ඩික සිටුතුමා. එහෙම නේද? ඔව්. එතකොට එතුමා වයෝවෘද්ධ තත්වයට පත් වෙලා මරණ මංචකයට වැටිලා වේදනාව දරා ගන්න බැරුව ගෙදර ආයට කෑ ගැහුවා ඵලයල්ලා මට අමාරුයි මට වේදනාව වැඩි ගිහිලා බවත් ගෞතමයෝ එක් කරගෙන වරෙන් ලගුවා නේද? ඉතින් ආවා ගෙදරින්. මෙල කිව්වා මේ සුදත්ත සිටුතුමාට අමාරුයි වේදනාවෙන් කෑ ගහනවා භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්න කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ වැඩියද? නැහැ. කතා කළ ආනන්ද යන්න මේ සුදත්තට අමාරුයි. ආනන්ද ගිහිල්ලා සැරියුත් එක්ක ගිහින් බලලා එන්න කිව්වා. ගියේ නැහැ නේද? කාටද මේ තමන්ගේ පළවෙනි දායකයා බලන්න ගියේ නැහැ. ඇයි නොගියේ?
ඉන්නකම් දැන් බලන්න මුළු සිටු ධනයම ඉවර වුණා නේද මේ ශාසනයට කටයුතු කරලා. ඉතින් එහෙම කරලා නිතර යනවා එනවා ආශ්‍රය කරන ධර්මයක් ගැන කතා කරන හදනකොට මෙතුමා මොකද? භාග්‍යවතුන් වහන්සේ අපි ගිහියෝ අපිට ඉතින් අප්‍රමාණ කටයුතු තියෙනවා. මම වෙන වෙලාවක එන්නම් කියලා යනවා. තේරුණානේ? අන්තිම මොහොතේ සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක ගිහිල්ලා ධර්මය ගැන කතා කරනකොට ඇඬුවා. මං 80 මහා ශ්‍රාවකයෝත් ඇසුරු කළා, බුදුරජාණන් වහන්සේත් ඇසුරු කළා, මට කලින් කවුරුත් මේවා ගියා දීලා නැහනේ කියලා පණ ගියා. බුදුහාමුදුරුවන්ට බෑ. කෙනෙක් වැටෙන තැනින් බේරන්න බුදු කෙනෙකුටවත් බෑ. ඒ හින්දා අපි දැනගන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලෙදී කටයුතු කරගන්න යන තැන හොඳ තැනක් කරගන්න. ඉතින් දැන් මේ කරන්නේ කෙලෙහි ಗುಣ සලකලා කරන පින්කම. දැන් දානයක් දුන්නාම මලගිය ප්‍රාණකාරයාට ඒ පින් අනුමෝදන් නොවුණත් දානය දීපු අයට ඒ පින රැස් වෙනව නේද? ඒක අහක යන්නේ නැහැ. ඒ හින්දා අපි අවබෝධයෙන් කරන්න ඕන. දැන් බෞද්ධයෝ කරන්නේ අනවබෝධයෙන් උගක් කටයුතු. තිරෝකුඩ්ඩ සූත්‍රයේ බුද්ධ දේශනාවක් නෙවෙයි. ඔය ප්‍රවෘත්ති පත්‍ර වලට ලියනකොට මම ওই මාධ්‍යයේ කතා කරනකොට මට අභියෝග එනවා වට. වෙන එකක් තියා මම ප්‍රසිද්ධියේ ප්‍රවෘත්ති පත්‍ර වලට පිටු ගණන් ලිව්වා බුදුසර මේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා. වසරක් විතර ලොකු වාද විවාද වලට පැටළුණා. ලොකු නායක හාමුදුරු ගොල්ලෝ. මොකද ඒක මන් තහවුරු කළා අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවෙන්නේ කොහොමද කියලා. දැන් පළවෙනි සංගායනාවට මේ රජකහනුවර පිප්පලි ගුහාවේ කරපු සාකච්ඡාවට බඳුන් කළේ ධර්මය හා විනය. ධර්මය ආනන්ද හාමුදුරුවෝ, විනය උපාලි හාමුදුරුවෝ. එතකොට අභිධර්මයේ තියුණාද? නැහැ. දෙවනි සංගායනාව තව අවුරුදු 110කින් පස්සේ කළා විශාලා මහනුවර. ඒකටත් ගත්තේ ධර්මය හා විනය. අභිධර්මයක් නැහැ. තුන්වෙනි සංගායනාව වෙනකොට අවුරුදු 200ක් ගත වුණා. ධර්මාශෝක අධිරාජයාගේ කාලේදී පාටලීපුත්‍ර නගරේ. අද පැට්නා නුවර, එදා පාටලීපුත්‍ර නගරේ තුන්වෙනි සංගායනාව කරනකොට අවුරුදු 200කට පස්සේ මේ ශාසනයේ නිකාය 19කට බෙදිලා තිබුණා. මහායානිකයෝ ලංකාවතර සූත්‍රය ලියනකොට අපේ හාමුදුරු ගොල්ලෝ අභිධර්මයේ ලිව්වා. ඒ ලිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලින් කොටස් උපුටාලා අරගෙන බෙද බෙදා එහෙම ඒක පිටකයක් හැටියට හඳුන්වලා ලිව්වට අභිධර්මයේ පිටකයක් නෙමෙයි, අභිධර්මයේ ප්‍රකරණයක්. අභිධර්මයේ නිධාන කතාවක් නැහැ. පසු කාලෙදී හදාගත්ත දේවල්. ඉතින් පොතේ තියෙන සියල්ලක්ම සත්‍යයි කියලා හිතා ගන්න එපා. ඔය මෑණියන්ගේ දරුව මොනතරම් ලොකු ලොක්කෝ වුණත්, කොයිතරම් ධනෙ තිබුණත් මලාට පස්සේ නම් හිතන්න එපා ඒන් ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒව ගැන හිතන්න එපා. ඉන්නකම් යන තැන හොඳ තැනක් කරගන්න කටයුතු කරගන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න කාලේ පින කියන වචනේ තේරුම දන්නවද? පින මොකද්ද? පින කියන වචනේ තේරුම. පින කියන්නේ ප්‍රීතිය. දැන් මේ මෑණියෝ ගෙදර ඉන්නවා, තමන්ගේ බත් වේල හිතරයි තියෙන්නේ දැන්. යාචකයෙක් එනවා, ඇවිල්ලා විලාපයක් කියනවා. මේ නෝනා මන් දවස් දෙක තුනකින් මුකුත් ආහාරයක් නැහැ. මට හරි අමාරුයි, මොනවා හරි තියෙනව නම් දෙන්න. තුන් ලොකු අනුකම්පාවක් ඇති වෙනවා අර පුද්ගලයා කෙරෙහි. අර බත් පිඟාන මට මොනවා හරි පස්සේ කන්න පුළුවන් හදාගෙන මම මේක මේ මිනිස්සයාට දෙනවා මේ අමාරු අවස්ථාවේදී කියලා බත් පිඟාන දෙනවා. දීලා වතුර ටිකකුත් දෙනවා. දැන් මේ මිනිස්සයාර හොඳටම බඩගින්න ඉඳලා කෑවහම මුහුණ බොහොම ප්‍රබෝධමත් වෙලා hina රැල්ලකුත් එනවා වතුර එක බොුවා.
එතකොට මොකද ඇති වෙන්නේ? ඒ කාපු මිනිහටද වැඩි සතුට ඇති වෙන්නේ දීපු කෙනාටද? කාටද? කාටද? දීපු කෙනාට. ඒකට තමයි ප්‍රීතිය කියන්නේ. අන්න එවැනි දේ නිතර නිතර කරනවා නම් හිත ප්‍රීති වෙන දේවල් මරණ මංචකයේදීත් එයාට එන්නේ සතුටු සිතුවිල්ලක් මරණයෙන් පස්සේ හොඳ දැනුපත්තියක් ලබන්න පුළුවන්. අද විසක් දවසේ ඔක ඉගෙන ගන්න. ඒ හින්දා මම බොහොම අගේ කොට සලකනවා මේ වගේ බැරෑරුම් අවස්ථාවකත් තමන්ගේ මෑණියෝ පියාණන් සහෝදරයා සිහිපත් කරලා මේ සහෝදරයෝ ටික එකතු වෙලා මේ වගේ පින්කමක් කරපු එක ගැන. ඉතින් දැන් හෙට දානයක් දෙනවා මං හිතන්නේ. ඒ කටයුතු කරන්න ඕන. ඒව තමයි දරුවෝ ආభాසයට ගන්නෙ. දෙමව්පියෝ කරන හොඳ වැඩ දරුවෝ ඒව අනුකරණය කරනවා. ඒක උතුම් කටයුත්තක්. ඉතින් මගේ ධර්ම දේශනාව මම මෙතකින් අවසන් කරනවා. ඉතින් සීල දෙනාට යහපත උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවී සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවී සදා සොත්ති භවන්තු තේ